කට්ටිය නිකන් පොඩාවි හඳු ගන්නම හදමු. කියන්නේ සිරස් පිටියකට රුපියල් මෙල ගන්න. රුපියල් මෙල ගන්න. සිරස් පිටිය සහිත සිරස් පිටි සහිත ටැංකියක පොළොව මට්ටමේ සිට 6.25ක් ඉහළින් 6.25ක් ඉහළින් ජල මට්ටමක් පිහිටයි. right ජල මට්ටමේ සිට මීටර 1.25ක් පහළින් සිරස් පිටියක 1 වර්ග සෙන්ටිමීටර සිදුරක් ඇත. right යනයි පාරක් සිරස් පිටියක් සහිත ටැංකියක පොළොව මට්ටමේ සිට මීටර 1.25ක් ඉහළින් ජල මට්ටම පිහිටයි. සිරස් පිටියක් සහිත ටැංකියක පොළොව මට්ටමේ සිට මීටර 6.25 ඉහළින් ජල මට්ටම පිහිටයි. ජල මට්ටමේ සිට මීටර 1.25ක් පහළින් සිරස් පිටියක 1 වර්ග සෙන්ටිමීටර සිදුරක් ඇත. සිදුර හරහා ජලය ගලා යන වේගය කොපමණද? right එවෙ ළමයි ඔයගේ ගණනක් ආවම අපිට බර්නෝලි ඉක්වේෂන්ස් එක දාන්න සිද්ධ වෙනවා. ලක්ෂ දෙකක් තෝරා ගන්න ඕනේ. ළමයි දැන් මෙතනින් එළියට යනවා නම් පොදම අවස්ථාව තියෙන්නේ මෙතෙන්ටයි. ඇයි හේතුව? මෙතන ජලය පහළට බහින්නේ. ඒක නවා ටැංකියක් දිහා බලන්න හිටියොත් ටැංකිය වතුර මට්ටම පල්ලෙහාට බහින වේගය පේන්නේ නැහැ නේද? අනේකින්ද ටැංකියට පල්ලෙහාට බහින සීමා පේන්නේ නැති නිසා අර ඒ මට්ටමේම තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? මෙතෙන්ටයි දානවා. මොකද සමීකරණය? බර්නෝලි ඉක්වේෂන්. කට්ටිය බර්නෝලිය යූස් කරන්න දන්නවනට ඒක සමීකරණේ දන්නවා. ගොඩක් කට්ටිය කියන්නේ ඒගොල්ලන්ට යූස් කරගැනීමේ හැකියාව තමයි ටිකක් අඩු. එහෙනම් මොකද කරන්න බං? මෙතෙන්ටයි බර්නෝලි දානවා. හරි. බර්නෝලි ඉක්වේෂන් එක මොකද තමයි? PA ධන භාගයයි ρ v වර්ගය ධන ρ g h සමාන නියතයක් කියලා එනවා. right? සමාන නියතයක් කියලා එනවා. දැන් ඕකේ PA කියන එකේ ඉන්නේ මෙතන පීඩනයනේ. ඒක නිරාවරණය වෙලා තියෙන ළමයි වායු ගෝලයට. ඒකට මම අර pi කියලා හරි p නෝට් කියලා හරි දානවා. p නෝට් දාමු. එතකොට එතනදී වේගය දෙන්නේ භාගයයි ρ වතාවක් v1 වර්ගය. right? ජල මට්ටමේ උස සිද්ධ වෙන්නේ මෙතන විභව ශූන්‍ය මට්ටම කියලා ගමු අපි නේ. විභව ශූන්‍ය මට්ටම. නැත්නම් විභව ශක්තිය සමානයි සිත් බිඳුවකට දැන. එතන විභව ශක්තිය බිඳුවයි නම් එතන එච්චර නැහැ.
ඒ කියන්නේ විභව ශක්තියක් එන්නේ නැහැ. එතකොට මෙතනදී බලද්දී මෙතන පීඩනයේ දාද්දී පීඩනයට දාන්න ඕන ළමයි මොකද්ද? එතනක් තියෙන්නේ වාතයට දාන්න වෙලා ඒකද පීඩනෝ. දැන් මෙතනට විභව ශක්තියක් තියෙනවා ළමයි මෙතන විභව ශූන්‍ය මට්ටම නම් ඉක්තුසකින් විභව ශක්තියක් තියෙනවා. එහෙනම් කොහොමද එන්නේ rho GH. හැබැයි ළමයි මෙතන ජලයේ පල්ලෙහාට වැසීමේ වේගයක් නැහැ. rho GH කියන එක බිඳුවයි. දැන් මොකද වෙන්නේ ළමයි මේ P0 කැපිලා යනවා. දෙපැත්තට මෙයාලා කැපිලා යනවා. දැන් කොහොමද? එක පැත්තකට ගත්තාම එහා රින P0 එනෝනේ. එයා කැපිලා ගියාම ඉතුරු වෙන්නේ ළමයි භාගයයි rho v1 වර්ගය සමානයි rho gh කියන්නේ. දැන් මොකද වෙන්නේ? මේ දෙකේම තියෙන ද්‍රවය නිසා මම ওই රෝට රෝ කපලා v1 උක්ත කරගත හැකි මේක හරස් වෘත්තිය කරනවා. right? v1 සමානයි එතකොට වර්ගමූල 2 gh. right? වර්ගමූල 2 gh. දැන් වර්ගමූල 2 gh ආව. 2යි. g කියන්නේ ළමයි 10යි. h කියන්නේ කවුද? h කියන්නේ උස. 1.25. එයාගේ වර්ගමූලය. ළමයි 10න් 1.25 වැඩි කරාම උත්තරේ 12.75. 12.5. ඒක දෙකෙන් වැඩි කරාම කීයද ළමයි? 25යි. 25 වර්ගමූලය කීයද ළමයි? 5යි. MS රිනේ. අපිට අකලෝක ලියා ගන්න. Thank you.
right දෙවෙනි කොටසේ කියනවා ළමයි දෙවෙනි කොටසේ කියනවා පළවෙනි එකේ කිව්වේ ජලයේ යොදන කලාවට වේගය ඊට සහනවා විනාඩියකදී යන විනාඩියකදී පිටවන ජල පරිමාව කොපමණද විනාඩියකදී පිටවන ජල පරිමාව කොපමණද right for try කරන්න බලන්න විනාඩියකදී පිටවන ජල පරිමාව දැන් වේගය දන්නවා හරස්කඩ වර්ගඵලය දන්නවා right මොකද කරන්නේ දැන් ළමයි වේගය දන්නවා හරිද එතකොට කරන්න තියෙන්නේ අපි මේ බටයකයේ හරස්කඩ වර්ගඵලය හරහා right බටයක හරස්කඩ වර්ගඵලය හරහා ඉවතට ගලා යන ජලයේ වේගය දන්නවා. දැන් හිතන්න ඕක නිකන් බටයක් කියලා ළමයි. දැන් බටයක් නම් තප්පරයට 5යි එන්නේ ශ්‍රිණ එක කියන එකේ අදහස මොකද්ද? එයා තප්පරයක් වෙනකොට 5 මීටර දිග ප්‍රමාණයක් ඉස්සරහට යනවා කියන්නේ. එතක 5 මීටර ප්‍රමාණයක් ඉස්සරහට යනවා නම් තප්පරයකට යන දුර 5 මීටර. තප්පර එකකට පරිමාව මොකද ළමයි? පරිමාව AV. තප්පරයකට පරිමාව AV. එතකොට AV කියන එක තමයි AV කියලා ආවේ. එතකොට තප්පරයකට පරිමාවට අපි ගහන්නේ නේද? පරිමා ශීඝ්‍රතාවය කිව්වත් තප්පරයකට පරිමාවකුවත් දෙකම එකයි. දැන් මෙතන හරස් කරවත්කමල අපිට ගන්න දත්තයකට දුන්න 1 වර්ග සෙන්ටිමීටර 1 වර්ග සෙන්ටිමීටර හින්දා එතනදී ළමයි අර සම්මත එකක ආදේශ කරන්න ඕන නිසා සෙන්ටිමීටර මීටර කරනවා. දැන් 10ට 2 10ට 2 දෙකක් පිට 4 right 5 සෙන්ටිමීටර මීටර කරනවා වර්ග මීටර කරනවා ප්‍රවේගය 5යි. ඒතර 5යි 10 රින 4යි ඒකකය ඝන මීටර තප්පරයට right දැන් බලන්න ඕක කී දෙනෙක් පිටපත් කරනවද කියලා නේ right ඊට පස්සේ කියන්න තුන්වෙනි එක ජලය තිරස් දිශාවක් සිදුරෙන් පිට වේ. පොළොව මට්ටම දක්වා ජලයේ ගමන් පථය අද දක්වන්න. දැන් ළමයි අය බලන්න කියන්නම්. ජලය තිරස් දිශාවක සිදුරෙන් පිට වේ. පොළොව මට්ටම දක්වා ජලය ගමන් කරන පථයේ රූප සටහනක අද දක්වන්න. දැන් ළමයි එතනින් ජලය පිට වුණොත් එතනින් එහාට මේ ජලය ගමන් කරන්නේ උනොම ප්‍රක්ෂිප්ත ආකාරයට නේ. අපි අර මතක ඇති ප්ලේන් වලින් අර බෝම්බේ මෙඩියට දාන කතා කරේ නේ. ඔන්නෝම මෙඩියට නේ. එන්නේ තමයි වෙන්නේ. ඒ වගේ මේක වෙන්නේ අන්න එහෙම. එතකොට ඔන්නෝම ඇදලා තියෙන්න ඕනේ. විශේෂයෙන් මේක දිරස් නිසා අපිට ගාන හදන්න අවශ්‍ය විශේෂ தත්ත්වයක් තියෙන ළමයි අපි අර බෝම්බයක් අර ප්ලේන් එකකින් අතරියම ප්ලේන් එක දිරස්ව ගමන් කරනවා නම් බෝම්බෙට මේ ප්ලේන් එකේ වේගය අතුනාට පල්ලෙහා දිශාවට ළමයි වේගයක් අතුන්නේ නැහැනේ. අනේ වගේ මේ ජලය තිරස්ව ගමන් කරනවා කියන්නේ සිරස් දිශාවට ප්‍රවේගයක් නැහැ ළමයි. right? දැන් ගාන තාම දත්තයකට දාලා තියෙන කියන්නේ උත්තරේ දාලා තියෙන පතය අදින්න කියලා. පතය අදින්නකොට මෙන්න මෙහෙම අර ප්‍රක්ෂිප්ත විදිහට අදින්න ඕනේ. right? ඊට පස්සේ කියන්න සිදුරෙන් පිට වූ ජලය පොළොවේ ගැටීමට ගත වන කාලය සොයන්න. දැන් ළමයි මේක තිරස්ව ගමන් කරස් සිරස් ප්‍රවේගයේ බිඳුව. දැන් අපිට මේක ප්‍රක්ෂිප්ත ගානක් හදද්දී තිරස්වයි සිරස්වයි වේදනය කර ගන්නවා කියලා මතකයි නේ. යාන්ත්‍රික දැන් උදාහරණයි. එතකොට සිරස්ව වේදනය කරාම ළමයි පල්ලෙහාට තියෙන්නේ පල්ලෙහාට දානවා S සමානයි UT දාන භාගයේ AD වර්ගයේ සමීකරණය දානවා. right? එතකොට සිරස් දිශාව ඔස්සේ යා කොච්චර ගමන් කරාද කියලා හොයාගන්න ඕන නම් මේ දුර ළමයි 6.25යි. මේ දුර 1.25යි. 6.25න් 1.25ක් අඩු කරා 5යි. ඒතර පල්ලෙහාට මීටර 5ක් ගමන් කරනවා. right? මීටර 5ක් පල්ලෙහාට ගමන් කරනවා. ආරම්භක ප්‍රවේගය ළමයි බිඳුව. ඇයි මේ ආරම්භක බිඳුවනේ 5 ගත්තේ නැත්තේ කියලා ගොඩක් දරුවන්ට ගැටලුව ඇති. ඒක ළමයි අර ප්‍රක්ෂිප්තයකදී සිරස් චලිතයටයි මේක වෙන් කරගත්තාම අර 5 කියන එක තිරස් නිසා සිරස් ප්‍රවේග බිඳුව. ඒකයි හේතුව. භාගයයි ඒ වලට මොකද ළමයි එන්නේ? ගුරුත්ව ත්වරණය 10යි t වර්ගය. දැන් මේ දෙකට මේක කැපුණොත් 5යි. 5 සමානයි 5යි t වර්ගය කියලා එනවා. 5ට 5 කැපෙනවා 1යි.
t වර්ග කියන්නේ එකයි වර්ගය හැමතැන ගියාම වර්ගමූල එකයි. ඒ කියන්නේ තප්පර එකක් වගේ කාලයක් යන පල්ලෙහාට වැඩිම සඳහා. right. ඊළඟට අහනවා පොළව සමග ගැටෙන ස්ථානය සිදුර සහිත බිත්තියේ සිට කොපමණ ඈතින් පිහිටයි කියන්න. පොළව සමග ගැටෙන ස්ථානයට සිදුර සහිත බිත්තියේ සිට කොපමණ ඈතින් පිහිටයි. ඒ කියන්නේ අහන්න බෑ තිරස් පරාසය අහන්නේ නේ. මෙන්න මේක ඔය අහලා තියෙන රේන්ජ් එක. කොච්චර සිදුර තියෙන එකට තිරස්ව කොච්චරක් තියෙනවද කියලා. ළමයි මේ වගේ ගණනක් આવත් හදන්නේ දැන් අපි සිරස් චලිතයට දාලා ටයිම් එක හොයාගත්තා. දැන් මොකද කරන්නේ? තිරස් චලිතයට දාලා දුර හොයාගන්න තියෙන්නේ. තිරස් චලිතය ගැන හිතුවොත් ළමයි අර කිසිම ත්වරණයක් බලපාන්නේ නැහැ. සිරස් චලිතයට විතරයි ගුරුත්වාකර්ෂණය බලපාන්නේ. එහෙනම් තිරස් චලිතයට දෙමැයි S = UT. ආරම්භක ප්‍රවේගය තමයි 5යි. ඔතන ගාන හොයාගත්ත ඒකනේ. තිරස් ප්‍රවේගයක්නේ. කාලේ තප්පර එකයි මෙතන හොයාගත්තේ තප්පර එකයි කියලා. එතකොට තප්පර එකයි නම් 5 මීටර වගේ යනෝනේ. right. ඔය ටිකත් අකල් ලියගන්න. පොඩි වෙලාවදී ඉන්නේ අකල් ලියගන්න. right. අකල් ලියගන්න මේ. right. right. ලියාගන්න බැරි නම් ටක් ගාලා පල්ලෙහාට ගිහලා පිටිපස්සට ගිහලා ලියාගන්න ළමයි. ගොඩක් වෙලාව දෙන්න තමයි නේ. ලියාගන්න. තව ගන්න. මේක ළමයි මම දුන්න ටියුටර් නැහැ. මම අර PDF එකක් group එකට දැම්මේ. අන්නේ group එකේ ඇති 61 වෙනි ගාන තමයි මේ හදන්නේ. තමයි 61 වෙනි ගාන මේ හදන්නේ. ලියන්න. ඒ ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එක බලාගෙන ලියන්න පුළුවන් ලියාගන්න නැත්නම් තියෙනකොට ලියාගන්නකො. රූපේ දැක්වෙන එන්නත් කටුවේ. කැපිටල් A 2.5 වැඩි කිරීම 10 ඍණ 5යි වර්ග මීටර වේ. වර්ග මීටර සිම්පල් A සමානයි 1 වැඩි කිරීම 10 ඍණ 8යි වර්ග මීටර වේ. එන්නත් කටුව තුළ ඇති ද්‍රවයේ ඝනත්වය 10යි kgm ඍණ 3 ද F සමානයි 2 නිව්ටන් ද නම් විවෘත කෙළවරින් ද්‍රවය පිටවන වේගය සොයන්න. එන්නත් කටුව තිරස්ව පවතින බව
කමා ඝර්ෂණය නොමැති බව කමා පිස්ටනයේ නියත වේගයෙන් ගමන් කරන බවත් උපකල්පනය කරන්න right ළමයි මේ වර්ගඵලය තමයි ඔය කැපිටල් A කියලා දීලා තියෙන්නේ මේ වර්ගඵලය තමයි සිම්පල් A කියලා දීලා තියෙන්නේ දාන ලියාගත්ත නැති දරුවෙක් කියනවා නම් ආයෙ පාරක් ටක් ගාලා ගන්න පොඩි ප්‍රශ්න නැතිනේ රූපේ දැක්වෙන එන්නත් කටුවේ මේකේ මේ කැපිටල් A 2.5 වැඩි කිරීම 10^5යි වර්ග මීටර හා මෙයා 1 වැඩි කිරීම 10^8යි එන්නත් කටුව තුළ ඇති ද්‍රවයේ ඝනත්වය 1000 කියන්නේ ජලයේ තියෙනවා right the f සමානයි 2 නිව්ටන් මෙහෙම 2 නිව්ටන් බලයක් දාලා තියෙනවා නම් විවෘත කෙලවලින් මේකේ සොයන්න අර උපකල්පන දීලා තියෙනවා ඒගොල්ලෝ මේකේ ඝර්ෂණය නැහැ කියන එකයි එන්නස් කටුව තිරස්ව පවතිනවා කියන එකයි නියත වේගයෙන් ඉස්සරහට යනවා කියන එකයි පොඩි විනාඩි දෙකක් විනාඩියක් වගේ දෙනවා ටක් කරලා හදන්න ගන්න බෑ එන්නත් මේකේ ඝර්ෂණ බල නැහැනේ. ලේසි වැඩි ඝර්ෂණ බල නැහැ. දැන් මේ වර්ගඵලෙ මම ඒ කියලා ගන්න මෙතන පොඩ්ඩක් ඉස්සරහා අතරත් එක කල්පනා කරන්න අමාරු නිසා මේකත් ඒපරි ළමයි. මෙතන ඝර්ෂණ බල නැති නිසා අපිට මේ කැලේ සමතුලිතතාවයක් ගන්න පුළුවන්. දැන් අපි දන්නා මේ ඇතුලේ පීඩනයක් තියෙනවා. ඇතුලේ ළමයි පීඩනයක් තියෙනවා. ඒක මම P1 කියලා ගන්නවා. දැන් එළියේ වායු ගෝල පීඩනය තියෙනවා. අපි අර දන්නවා ළමයි P සමානයි F බෙදීමේ කියන සමීකරණයක් තියෙන්නේ. P සමානයි F බෙදීමේ කියන සමීකරණයක් තියෙනවා. ඒකේ හැටියට PA සමාන F කියලා ගන්න පුළුවන් අපිට හරස් වලින් කරාම. ඒ කියන්නේ බලයක් හදා ගන්න පුළුවන් පීඩනය පරස්පර වර්ගඵලයෙන් වැඩි කරලා. හරිද? එතකොට ආ තේරුම් ගන්න මෙන්න මේ පිස්ටන් එක මත මෙන්න මේ පැත්තට බලයක් තියෙනවා. ඒ කාගෙන්ද මේ P1 කියන බලය. P1 කියන පීඩනය. ඒක ඇත්තටම ගන්නවා නම් F1 කියන එක ගත යුත්තේ P1 වතාවක් A. A කැපිටල් A. මේක හරස් කරන වර්ගඵලය. ඊට අමතරව ළමයි මේ පැත්තට වායු වලේ මගේ පීඩනයක් ඇති වෙනවා. ඒක ගන්න ඕනේ කොහොමද? ඒක F2 කියලා අපි ගමුකෝ. නැත්නම් F0 කියලා ගමුකෝ. ලේසියට. මෙතන P0 නිසා. ඒ බලය ඇති වෙන්නේ P0 වතාවක් A. දැන් මේක අර ඝර්ෂණ නැහැ, තිරස්ව තියෙනවා කියන සංකල්පයෙන් අපිට ගන්න පුළුවන් මේක සමතුලිත වෙනවා ළමයි. අර ඒකාකාර වේගයකට යන නිසා ත්වරණයකුත් නැහැ. මේකේ දෙපැත්තට තියෙන බල සමතුලිතයි. මොනවද තියෙන බල? මේ පැත්තට F1 තියෙනවා. මේ පැත්තට F0 තියෙනවා. තව අර දවුණු F කියන බලය තියෙනවා. එහෙනම් මට කෙලින්ම ලියුව හැකි F ධන F0 සමානයි F1 කියන. F ධන F0 සමානයි F1 කියන. දැන් F කියන්නේ කවුද? ඒ ගානේ දත්තකට දුන්න එක පස්සේ බලමු. F0 එහා පැත්තට යවමු. යවුවම ළමයි F1 ට F0 කියලා එනවා මෙතන. දැන් F1 කියන්නේ කවුද? F1 කිව්වේ ළමයි P1 වතාවක් A ට. P1 වතාවක් A ට. right? F0 කිව්වේ P0 වතාවක් A ට. මේ දෙකම එකම හරස් කරන වර්ගඵලය. දැන් අපිට පුළුවන් ළමයි මේ අන්තිමට ඉලක්කම් ආදේශ කරමු. A එළියට ගන්න. right? දැන් මේක අර වර්ගඵලයෙන් බෙදන්න පුළුවන් නේ. එතකොට P1 ට P0 කියලා එනවා. F බෙදීමේ සමානයි P1 ට P0 කියලා එනවා. right? F බෙදීමේ සමානයි P1 ට P2 කියලා. ඒ කියන්නේ P න වෙනස. අපි අර බර්නූලි ගැන අදහසක් තියෙන ළමයි දන්නවා මේ වගේ වෙලාවක P1 ට P2 අපිට
බර්නෝලි ඉක්වේෂන් එකෙන් හරි ලේසියෙන් ගන්න පුළුවන් විදි තියෙනවානේ. එතකොට වෙනදටත් අපිට ඕනම් පුළුවන් බලය කියන එක ළමයි අපිට දෙන්න තිබ්බ 2 නිව්ටන් කියලා. දෙක කැපිටල් A කියන එක 2.5 වැඩි කිරීම 10 රිට 5යි කියලා දීලා තිබ්බා. right? එතකොට P1 රිට P2 පොඩක් සුළු කරලා ගන්න පුළුවන් 10 රිට 5 උඩට යවමු. එතකොට 10 ධන 5ක් වෙනවා ළමයි. 10 ධන 5ක් වුණාම පොඩ බලන්න සුළු කිරීම. ගොඩක් ළමයිට ගැටලු ඇති. දැන් ළමයි මේ දෙක කියන එකට මම අරගෙන බිඳුවක් ගන්නවා. දැන් 20 වෙනවනේ මෙතන. 20 යට 2.5. මෙතන 10යි 4 වෙනවල. දැන් මොකද වෙන්නේ? 2.5 ඒවා 4ක් කියන්නේ 10යි. එහෙනම් 8ක් කියන්නේ 20යි. 8 වැඩි කිරීම 10යි 4යි. P1 ඍණ P0. P1 ඍණ P0 අපි හොයාගන්න. දැන් මොකක් හරි ක්‍රමයකින් අපි කරන්න ඕනේ P1 ඍණ P2ට බර්නෝලි ඉක්වේෂන් එක වගේ පාවිච්චි කරලා ගන්න ඕනේ. බර්නෝලි ඉක්වේෂන් එකම ගත යුතුයි කියලා කියන්නේ මම බර්නෝලි ඉක්වේෂන් එක ගත්තාම ලේසි අපිට වැඩේ කරගන්න. කොහෙටද දාන්නේ මම මේක? මේක ළමයි එළියට ආවම මම මෙන්න මෙතෙන්ටයි මෙන්න මෙතෙන්ටයි දානවා. එතරම් මෙතන නෙමෙයි හරියටම දානොත් මේ කට ගාවටම දාන්න. කට ගාවදී ළමයි ඒක නිරාවරණය වෙනවා වායු ගෝලයෙන්. ළමයි වායු ගෝලයෙන් නිරාවරණය වෙනවා කියන්නේ ඒක පීඩනය පරිසර පීඩනයේ බවට පත් වෙනවා. එහෙනම් කාටද පත් වෙන්නේ මෙතන? P0 බව. දැන් මෙතන P1 නම් මේ හැමතැනම මේ හරස් කරන වර්ගඵලයේ හරහා තියෙන පීඩනය P1 කියලා ගත හැකින්නේ. ඒතර මෙතන P1 කියලා එනවා. මට දැන් හරි සරලව මේක අර එකම තිරස් මට්ටමේ තියෙන නිසා ඔහොම තිරස් මට්ටම අරගෙන මෙතන 1 ලක්ෂය කියලා අරගෙන මෙතන 2 ලක්ෂය හරි නෝට් 2 ලක්ෂය කියලා ගමු. ওই ලක්ෂ දෙකට අපිට දැම්ම හැකි බර්නෝලි ඉක්වේෂන්ස් එක. එහෙනම් ළමයි අපි දානවා P1 දාන්න. ඒ කියන්නේ 1 ලක්ෂයටයි 2 ලක්ෂයටයි බර්නෝලි ඉක්වේෂන් එක දාන්නේ right? P1 දාන්න. ළමයි අර එකම තිරස් මට්ටමේ හින්දා rho GH එන්නේ දාන්න. භාගයයි rho 1 V1 rho V1 භාගයයි rho එතන මම V1 වගේ වර්ගය කියලා ගන්න. right? දෙවෙනි අවස්ථාවට තාදී එතන එන්නේ ළමයි පරිසර පීඩනය P0 තන එතනත් අර එකම දිරස් මට්ටමින් නෑ. ඒක එන්නේ වේගය එනවා භාගයයි rho වතාවක් V2 වර්ගය කියලා ගමුනේ. දැන් ළමයි අර P1 ට P2ට අපි උත්තරයක් ගත්ත නිසා P0 මෙහාට ගන්නම් භාගයයි rho V1 වර්ගය එහා පැත්තට යවන්න. right? දැන් මොකද වෙන්නේ? P1 ට P2ට මේ 8 වැඩි කිරීම 10 4 ආදේශ ගන්න කලින් සුළු කරපු. right? භාගයයි rho එළියට ගන්නම්. rho කියන එක 10යි ඇප්ලයි කරත හැකි. V2 වර්ගය ඍණ V1 වර්ගය කියලා එනවා. V2 වර්ගය ඍණ V1 වර්ගය කියලා එනවා. දැන් සතුටුසුළු කියලා තියෙනවා. නමුත් අපේ ප්‍රශ්නේ තියෙන ළමයි මෙතනදී අපෙන් ගානේ අහන්නේ මොකක්ද තත්ත්වයක් හැටියට විවෘත කරවලින් ද්‍රවය ඉවතර කරන වේගය. ළමයි මෙතන තියෙන වේගය තමයි ගානේ අහන්නේ. මෙන්න මෙතනදී වේගය. ඒක කොළ පෑන් ගන්නකො. මෙන්න මෙතනදී පිටතට යන වේගය තමයි අහන්නේ ළමයි. ඒක V2 කියලාට අපි ගත්තේ. දැන් මෙතන ගානේ ගොඩක් දේවල් ඉවරයි. මෙතන රෝ දැම්මහම V2 වෙනවා. V1 තව ගැටලුවකටපත් වෙනවා. ළමයි මේ වගේ වෙලාවකදී V1 හොයාගන්න ක්‍රමයක් අපි ගාව තියෙනවා. කොහොමද? අර සාන්දර්භිකතා සමීකරණ දෙන්න හැකියි. මෙතෙන්ට A1 V1 A වතාවක් V1 සමානයි. මෙතන සිම්පල් A වතාවක් V2. දැන් මේක මෙහාට බෙදුවොත් නෑ V1 උක්ත කරමුකෝ. V1 සමානයි සිම්පල් A බෙදීම කැපිටල් A වතාවක් V2. දැන් ළමයි මෙතනදී පොඩි වැඩක් තියෙනවා ඔයගොල්ලෝ දැනගත යුතු කතාවක්. මොකද්ද? අතන V1 වර්ගය තියෙන්නේ. මේක වර්ග කරලා බලමු මොකද වෙන්නේ කියලා. සිම්පල් A ගේ වර්ගය, කැපිටල් A ගේ වර්ගය, V2 ගේ වර්ගය. නිකම් හිතලා බලන්න මේ A කියන එක න 10 ඍණ 8යි. අපි වර්ග මීටරම දීලා තියෙන්නේ 10 ඍණ 8ම දාමු. 10 ඍණ 8 වර්ගයක් කියන්නේ 10 ඍණ 16 දාමු. sorry වර්ග මීටරම දීලා තින්නේ. ඒක 10 ඍණ 8යි.
සෝරි ඒක වැඩි කරන්න. ඒ වර්ගෙන් 10 න 16ක් වෙනවා. ඊට පස්සේ A වර්ගය කියන්නේ 2.5 වැඩි කිරීම 10 රින 5 හින්දා 2.5 වර්ගය 10 රින 10ක් කියලා. right දැන් හිතලා බලන්න මේ 10 රින 10න් 10 රින 10ක් 16න් 10 රින 10ක් අඩු කරාම කීයද කියලා 10 රින 6යි 2.5 වර්ගයක් අපි ඕන්න මෙහෙම වැඩක් කරගන්න පුළුවන් අපිට කොහොමද මේ මෙතන 10යි 10යි කියන දෙකක් අරගෙන 10 රින 9 කියන එක 10 රින 8 කරගන්න එහෙම එහෙම බලන්න. මෙතන මම මෙතන 10 ඒවා දෙකක් ගන්නවා. ඒ ගත්ත දෙක නැති කරගන්න 10 රින 8 කියලා මෙතන දාන්න. මෙතන 2.5 ඒවා දෙකක් කියලා ලියා ගන්න. එතකොට ගාන සුළු කිරීම පහසුයි නේ. 2.5 ඒවා 4ක් කියන ළමයි 10යි. මෙතන 2.5 ඒවා 4ක් කියන්නේ 10යි. 4 ක් 4 කීයද ළමයි? 16 වැඩි කිරීම 10 රින 8යි. right? v1 ගේ වර්ගය. දැන් හිතලා බලන්න ළමයි 16 වැඩි කිරීම 10 රින 8යි කියන්නේ 0.0.0.0 1 2 3 4 5 6යි 7යි 8 වෙනි ඔන්නෝම තමයි ඉන්නේ. දැන් අතර සමීකරණය ආවේ ඔවින්න මම ඒක කියන්නම් ආපු එක 8 වැඩි කිරීම 10 4 ධන භාගයේ රෝ කියන එක ප්‍රශ්නේ ඉවර කළා දාමු. රෝ කියන්නේ 1000යිනේ. රෝ වතාවක් v2 වර්ගය රින v1 වලට ආවා a වර්ගයට සිම්පල් a වර්ගයට කැපිටල් a වර්ගය වතාවක් v2 වර්ගය කියන. දැන් මේක අර බිංදු තුනක් අයින් කළා දැන් මෙතනින් ගෙලින්ම බිංදුවක් ඉතුරු වෙන්න. මේක මෙහාට දිගුණොත් 16යි. වැඩි කිරීම 10යි. මෙතන v2 වර්ගයේ ඊට ගත්තාම 1 රින මෙන්න මෙයා. අපි දැන් මේ කතා කරගෙන මෙන්න මේක ගන්න. ඒකට ඇවිල්ලා තියෙන මේ උත්තරේ. බලන්න අපි ආදේශ කරමු මොනවා පිළිගන්නකොනේ. මෙතෙන්ට අපි ওই 0.0.0.0.0 ඔය ගාන ඇප්ලයි කරලා 1 2 3 4 5 6 7යි 8යි ඇප්ලයි කරලා එකෙන් මේ ගාන අඩු කරා කියලා මේකට දැනෙනවද? හොඳට හිතලා බලන්න. සමහර විභාග ගැටළු වල පවා මේ වගේ වෙලාවට රචනා ගැටළු වලදී පවා මේ වගේ වෙලාවට බිඳුව ගන්න වෙලා තියෙනවා. ළමයි තේරුම් ගන්න ෆිසික්ස් කියන්නේ ගොඩක් ළමයි හිතනවා ෆිසික්ස් කියන්නේ හරිම උත්තරේ ගන්න ඕනේ කියලා. හරිම උත්තරේ ගන්න පුළුවන් නම් හොඳයි. කැල්කියුලේටර් එකක් වගේ දෙනවා නම් හොඳයි. දැන් මේ වගේ වෙලාවක විනාඩි 5ක් 6ක් විතර ටක්කාල ගන්න හදාගන්න ඕනේ විදිහට වෙලාවක ඕක සුරු කරගෙන ඉන්න බෑ ළමයි. දැන් මේ වගේ වෙලාවට මේක එකයි කියලා ගන්න. මේ විභාග ගණනවලදී උනා කොහොම යූස් කරනවා. සමහර ළමයි අර නෝමල් පන්තියේදී එහෙම අතලා විභාගයේදී විතරක් ගන්නවා ගන්නවා. එහෙම නැහැ මේ වගේ දාලා බිඳුවයි කියන්නේ ආසන්න වශයෙන් මේක බිඳුවයි වගේනේ. හරි. එහෙනම් අපිට 160 වර්ගය හැමතැනම ගමම 160 වර්ගමූල කියලා එනෝනේ. සරලව උත්තරය ගත හැකි උගලට. 160 වර්ගමූලය හොයාගන්න පුළුවන්. ඒක ළමයි ඇවිල්ලා දිනවා 12.6 කිය. එකක් සංකීර්ණ ගානක්. මේ ගණන් ටික විස්තර කරගන්න අවශ්‍ය වුණා. ඒක ළමයි දෙන්නෙක් ඇහුවා ඒ ගාන ගැන. ඒකයි ඔය දැම්මේ. රයිට්. මුලින්ම ලියාගෙන යන්න බලන්න.
ලියාගෙන නැද්ද දන්නේ? පුළුවන් නම් කියනකොටම ලියා ගන්න උත්සාහය දරන්න. ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන එහෙම පොඩ්ඩක් ලියා ගන්න. මම ඕකේ දානද පිළිවෙල නම් අපේ ගෲප් එකට දාන්න. පන්තියෙන් නැති ළමයිට තමයි ගැටලුව තියෙන්නේ. රයිට්? කාල වේලාව ඇති කියලා මම හිතනවා. ගොඩාක් මෙයා ගන්න බෑ. අපේ ඊට ප්‍රශ්නත් එහෙම තියෙනවා ඉතින්. රයිට්. කියන්නේ මට නෙමෙයි බලන කට්ටිය ඉතින් සමහර කට්ටිය දින වෙලා ගොඩක් වෙලා බලන් ඉන්නවනේ. ඒකෙන්ද මේකේ අර කට්ටිය වෙන වෙනට නවත්ත යන වෙනවා කියලා පේ රීකනෙක්ට් කරන්නේ කනෙක්ෂන් මැදදී නේ. හරි අයියා. ලියන්න කනෙක්ෂන් ලොස්ට්. විශාල ජල බඳුනක ප්‍රතිවෘත්ත පෘෂ්ඨ දෙකක රූපේ දැක්වෙන පරිදි හරස්කඩ වර්ගඵලය සිම්පල් A වන සමාන සිදුරු දෙකක් සෑදූ විට බඳුන නිසලව තබා ගැනීමට අවශ්‍ය තිරස් බලය simple H හා රෝ ඇසුරින් සොයන්න. එච්චරු සිදුරු දෙක අතර සිරස් දුරවන අතර රෝ යනු ජලයේ ඝනත්වය වේ. ළමයි ගොඩක් ළමයිට තේරුම් ගැනීමට අපහසු ගන්නක් ඔකත් කීප දෙනෙක් ඇහුවා මගෙන්. ඒක නිසා මම ඉවරට තුවා කෙලිම වීඩියෝ එකට දාන්න කියලා. right? දැන් ළමයි මෙන්න මේ වතුර පුරුක් පාදනයක් තියෙනවා. right? ජලයේ ඝනත්වය 1000 නේ. මෙතන A කියලා සිදුරක් මේ රූපේ මම දෙන්නේ. ඔයගොල්ලෝ පොතේ තිබී ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තිබිය යුතු රූපේ. මම අර යුප්පේකේ මගේ ටියුට් එකේ 59 වෙනි ගානේ මම මේ සාකච්ඡා කරන්නේ. right? එතන මෙතන V A වෙන්නේ නේ. මෙතන වේගේ V B වෙන්නේ. දැන් මම පොඩ්ඩක් වෙලාව ඕන දෙන්න ඔයගොල්ලෝ ගාන චුට්ටක් try කරන්න. මෙතන simple A මෙතන simple A. ගානේ දාත්තයක් හිටින්න දීලා තියෙනවා මේක H1 කියලා. මේක H2 කියලා. හැබැයි ගානේ දාත්තේ කොහොම දුන්නට උත්තරවල H2 H1 ගැලපිලා නැහැ. තියෙන්නේ එකම එක්කෙනා simple H. right? එකම එක්කෙනා simple H. right? දැන් මේ H ඇතුළත් සමීකරණයක් බව පෙන්වන්නයි තියෙන්නේ නේ. A H රෝ ඇසුරෙන් සොයන්නයි තියෙන්නේ. right? විනාඩි යක් දෙන්නක් ටක් ගාලා try එකක් දෙන්නපන්. ගාන හදන විදිය ගැන පොඩි අවබෝධයක් ගන්න. right? පොඩක් ඉක්වනම් ඇති මට නිකන් ගාන හදන විදියටත් වඩා. බලමයි ඔක පොඩ මෙහෙම පැහැදිලි කරන්න. ඔකේ සිදුරු දෙකක් නෑ තාම. එක සිදුරයි කියලා හිතන්න පොඩ්ඩක්. මොකද වෙන්නේ කියලා බලන්න. මේක සුමට තලයක තියෙන්නේ. දැන් මෙතනින් ජලය ළමයි ඉවතට එනවා. ජලය ඉවතට එන එක ළමයි අර ලේසි විදිහට වෙන වැඩක් නෙමෙයි. කියන්නේ මෙතනින් අර මෙයා තල්ලු කරලා මෙතන තියෙන ජලය ටික තල්ලු කරලා තමයි මෙයා එළියට එන්නේ. ඒවට තේරෙන්න ඇති සිදුර ඇතිවීමට කලින් මේ ජලයට මෙතන වේගයක් තිබ්බේ නැහැ. දැන් v කියලා වේගයක් ඇවිල්ලා තියෙනවා. තේරුණාද? ඒතර මේ ජලයේ එළියට එන ජලයේ ගම්මිතා වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. අපිට යන සමීකරණයක් කොටලා ලියා ගන්න පුළුවන්. අපි දන්නවා F සමානයි mv ඍණ mu බෙදීම t. අර t දන්න තියෙන m බෙදීම t හොයාගත්තා නම් හරි වගේ නේ. දැන් අපි දන්නවා මේ u කියන එක බිඳුවයි පටන් ගන්න බිඳුවයිනේ.
දැන් එම්බෙදීම T කොහොමද හොයාගන්නේ කියන තමයි ගොඩක් ළමයිට ගැටලු. ළමයා ඉස්සෙල්ලා ගැටලුවේ වගේම ඒ හරස් කළ වර්ගඵලයක් කරා තප්පරයකට යන දුර v නම්. right? තප්පරයකට යන දුර v නම් අපිට තප්පරයකට පරිමාව හොයාගන්න පුළුවන් AV කිය. ඊට පස්සේ තප්පරයකට පරිමාව නම් තප්පරයකට ස්කන්ධය හොයන්න මොකද කරන්නේ? ස්කන්ධය කියන්නේ ළමයි ඝනත්වයතාව පරිමාව. ඒතකොට තප්පරයකට ස්කන්ධය වුණාම ඝනත්වයතාව තප්පරයකට පරිමාව වෙන්න ඕනේ. ඝනත්වයතාවක් පරිමාව කියන්නේ AV නේද එතකොට? අර රෝ AV කියලා මොකද තියාගන්න මං කිව්වේ ඉන්නේ ඒකයි. අපේ ළමයිට මම පන්ති කියලා තියෙයි ඒක අර බෙදීම T ආවොත් බඩේකින් වගේ දෙට යනවා රෝ AV කියලා මොකද තියාගන්න මම කැපිටල් A කිව්වේ ගානේ දත්තයක් ඇතුළේ සිම්පල් A තියෙන්නේ. ඒතර අර ඒ වෙලාවට ඒක පාවිච්චි කරන්න. ආයේ මෙතන මේ M බෙදීම T වෙනකොට දාන්න පුළුවන් රෝ AV ඊට අමතරව ළමයි මෙතන V එකක් තිබ්බා. එයාට මෙතන තිබ්බ V value. දැන් අර එළියට යන්න පටන් ගන්න කලින් මෙයාගේ වේගය බිඳුවයිනේ. එහෙනම් අපිට එනවා rho AV වර්ගය කියලා බලයක්. rho AV වර්ගය කියලා බලයක්. දැන් V හොයාගත්තොත් වැඩි ටිකක් සාර්ථකයි. උතර බලය ගැන අදහසක් ගොඩක් ළමයිට නැති වෙද්දී ළමයි ඔය අපි දැන් මේ කාටද මේ දැන් ළමයි අපි සමීකරණය එළියට යන ජලයට. දැන් මේ එළියට යන ජලය මත මේ පැත්තට බලයක් තියෙනවා. දැන් අපි ෆිසික්ස් කරන ළමයි හැටියට දන්නවා නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියලා එකක් තියෙනවා. එතකොට සෑම ක්‍රියාවකට සමාන වූද ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. එහෙනම් ළමයි මේක මෙහාට තල්ලු වෙද්දී බඳුන මත මේ පැත්තට බලයක් ඇතිලා ඊට සමාන විදිහට. අපි ඒක අර F1 කියලා ගමු හේතුවක් ඇතුව කියන්නේ මෙතන අර දෙකක් තියෙනවනේ ළමයි. දැන් එහෙනම් මම F1 ගද්දී මෙතන එළියට යන V1 තිබ්බනම් හරි නේද? VA. F1 ගද්දී FA කියලා ගමුද? නෑ F1 කියලා. F1 ගද්දී VA තිබ්බනම් හරි. දැන් අර VA හොයගන්නේ කොහොමද? ළමයි මෙතෙන්ටයි බර්නූලි දාන්න. අර මම ඔයගේ වෙලාවදී ළමයිට කියලා තිනවා අර කෙලින්ම V rho GH කියලා 2GH බෙදීම වර්ගමූල 2GH කියලා මතක තියාගන්න කියලා තියෙනවා. නමුත් අර පන්තියේ නැති ළමයිට මෙතන ඉන්නේ සමන් කියනවා මෙතෙන්ටයි දානවා බර්නූලි ඉක්වේෂන් එක. අතෙන්ටයි දානවා. අතන එකට එන්නේ rho G මෙතන H කියලා ගමු. අපේ ගානේ දත්තම ගමු H1 කියලා. එතකොට මෙතන ළමයි පරිසර පීඩනයේ තියෙන්නේ. අර ඉස්සලා ගානක් වගේමයි. එතන rho G තියෙනවා. මෙතන විභව ශුන්‍ය මට්ටම කියලා ගත්තාම ඊට පස්සේ එතන වේගයක් නෑ අර ජලය පල්ලෙහාට බයිනවා තේරෙන්නේ නෑ වගේනේ. මෙතනට දාති ළමයි මෙතන වේගයක් තියෙන භාගයේ rho v වර්ගය ධන එතන අර පරිසරයට උදාහරණ නිසා p නෝට්ම වෙනවා. අර විභව ශුන්‍ය මට්ටම මේක කියලා සැලකපු නිසා එතන විභව ශක්තියක් නැහැ. දැන් අර b නෝට් කැපිලා rho g h එක සමානයි භාගයයි rho v a වර්ගය. රෝට රෝ කැපෙනවා 2g h1 වල වර්ගමූලය කියනවා v. ඔන්න මම කිව්වා කටපාඩම් කරලා තියාගන්න ගණන් හදලා හොඳයි කියලා කටපාඩම් කිරීම අනිවාර්ය නෑ. කටපාඩම් කරලා ලේසි. right? දැන් මෙතන ඇප්ලයි කරන්න කියනෝක මොකද්ද? f1 කියන්නේ තමයි rho මේ දාන්නේ බඳුනට දැන් දාන්න බඳුනට තියෙන. බඳුනට තියෙන දේ තමයි අනිත් පැත්ත. right? rho a p a වලට එන්නේ 2g h 1. right? 2g h 1. දැන් මොකද වෙන්නේ? ඔය f1. ඒ කියන්නේ බඳුන මත තියෙන මේ පැත්තට තියෙන බලය හොයාගන්න. දැන් ඔය වගේම බලයක් මෙතනිනුත් තියෙනවනේ ළමයි. සරලව මේ විදිහටම එකක් ලියුව හැකියි. කොහොමද? F2. F2 කොහොමද ළමයි එන්නේ? rho හරි, A හරි, 2i හරි, G හරි. ඒ චෙකර් එන්න ඕන ළමයි. මෙතන ඉඳන් අතට තියෙන උසයි මේක විභව ශුන්‍ය මට්ටම කියලා හිතනවනේ ඒ ගාන හදන්නේ. එතකොට H දාන H1 එන්න ඕනේ. එතන. H දාන H1. දැන් මොකද වෙන්නේ? මේ බලය මෙහාට මේ බලය මෙහාට දැන් අර සුමර තිරස් තලයක දිනවා කියලා හිත. ගාන කියුම් පොත. ඔව් සුමර තිරස් තලය කියලා තිබ්බා.
එතකොට දැන් ඔය බල වෙනස ඔයාලට තේරෙනවද මේ h1ට වඩා h1 ලොකුයි. එතකොට මේ f2 කියන බලය විශාල නිසා මේක මෙහාට යන්න හදනවා. දැන් එහාට යන්න හදන එක නවත්ත ගන්න අපි බලයක් දෙන්න ඕනේ. මේ බලය තමයි අහලා තියෙන්නේ. මේ බලය කොහොමද අපි ගන්න? අපි මේ දෙන්න ඕනේ බලය මේ පැත්තට දෙන්න ඕනේ. එයි අර විශාල බලය අර පැත්තට තියෙන්නේ. ρ වතාවක් a වතාවක් 2g h ධන h1 ගෙන් අඩු වෙන්න ඕනේ. ρ වතාවක් a වතාවක් 2g h1. අපි දැන් අර h1 කැපෙනවනේ අර h1 කැපෙනවා නේ ρg ρ a 2g a ටික ගත්තොත් h1 අතර ඍණ h1 ඇවිල්ලා කැපිලා යනවා right සම්පූර්ණ කැපිලා යනවා එතකොට ඉතුරු වෙන්නේ ρ a 2g h ඒක ආදේශ කරමු ρ කියන්නේ කීයද ළමයි ρ කියන්නේ ඊ වශයෙන් මොකක්ද කියන්නේ ඉලක්කන්නේ මොකද උත්තරේ ටිකක් සංකීර්ණ වැඩි කියලා හිතන ගානක් නමුත් Yeah, but right. කාල වේලාවදී කියලා හිතනවා ගාන හැදීම සඳහා ළමයි අර වෙලාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇති. ටක්ගාල ලියා ගන්න බලන්න ටක්ගාල ඒක කියලා ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගෙන පස්සේ ලියා ගන්න හරි පුළුවන් නේ. ලියා ගන්න පුළුවන් තරම් ලියා ගන්න කලින් ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. එතකොට අර මග නැවරිච්ච ටික ඉතින් ලියා ගන්න. right. ටිකක් ලේසිව ගන්න ටිකක් මේ අපි හැදුවේ යම්තා දුරකට අමාරුයි. ලියන්න ළමයි තව ගානක් මුලින්ම රූපය දැනගන්න. ඕක මම ඒ ටියුට් එකේ 55 වෙනි ගාන. දුන්න ටියුට් එකේ නෙමෙයි ඒ ටියුට් එකේ. right? මෙන්න මේ ගානක් තියෙනවා. මේකේ මෙතන නෙවෙයි. මොකද Google Lab itu right? Then මේකේ ජලයේ දින මේ හැමදැනම ඇවිල්ලා මේ ජල මට්ටම් අතර මේ sorry යට රසදිය තියෙන්නේ
රසදිය මට්ටම් අතර වෙනස දීලා තියෙනවා ළමයි. දතකට 22. right 22 cm right ලියන්න ගන්න රුපියල් ගණන් කරලා ගන්න ලියාගෙන ඉන්න එතකොට ඔයගොල්ලෝ රුපියල් ගණන් ගන්න දැන් දෙක මිනිත්තු එකක් කියලා දෙන්න රසදිය පීඩන මානයක් සහිත වෙන්චූරි මානයක් රූපය දැක්වි වෙන්චූරි මානයක් රූපය දැක්වි පළල්ලලේ විස්තම්භය 12ද පළල්ලලේ විස්තම්භය 12ද සිහින්නලේ විස්තම්භය 6 සෙන්ටිමීටර්ද වේ නලය තුලින් ජලය ගලාගෙන යන විට රසදිය මට්ටම් අතර වෙනස 22 සෙන්ටිමීටර විය. 22 සෙන්ටිමීටර විය. වෙන්චූරි මීටරය තුලින් තප්පරයකදී වරණතර ඒකක කාලයකදී ගලා යන ජල පරිමාව සොයන්න. රසදිය වල සාපේක්ෂ ඝනත්වය 13.6 දැන් ඉන්දියාවේ හිස්පටි විපතකට මම නාමල් පාරක් කට්ටිය කියන්නම්. රසදිය පීඩන මානය සහිත වෙන්චූරි මානයක් රූපයේ දැක්වේ. පළල්ලලේ විස්කම්භය 12ක්ද සිහින්නලේ විස්කම්භය 6ක්ද නලය තුලින් ජලය ගලා යන විට රසදිය මට්ටම් අතර වෙනස 22 සෙන්ටිමීටර්ද විය. වෙන්චූරි මීටරය තුලින් තප්පරයකදී ජලය ගලා යන ශීඝ්‍රතාවය ජලයේ පරිමාව සොයන්න. රසදිය වල සාපේක්ෂ ඝනත්වය 13.6. විනාඩියක් දෙන්න ටගල හදන්න. right විනාඩියක් කරන් ටගල හදන්න. right agak pada kaki right මම හදන්නම් මුලින්ම ළමයි අපි දන්නවා මෙහෙම ජලය ගලාගෙන යද්දී මේ මෙතන යනකම ජලය එනවා ඒක අදට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙසේ වෙතත් නිසල සමජාතීය ද්‍රවයක එක මට්ටමේ පීඩන සමානයි. එතකොට මට පුළුවන් මෙතන x නම් හොඳට අහගෙන ඉන්න ළමයි මෙතන පොඩි විශේෂ කතාවක් මම කියලා දෙනවා. ගොඩක් ළමයිට ගැටලුවක් තියෙනවා මේ. මෙතන x නම් මෙතන y නම් අපි දන්නවා මේ px සමානයි py නේ. px සමාන වෙනවා py. දැන් කවුරු හරි ළමයෙක්ට ගැටලුවක් තියෙන්න පුළුවන්. සර් නිසල සමජාතීය ද්‍රවයක් මෙතන තියෙන්නේ. මේක මට්ටමේ. මේ මට්ටමේ තියෙන නිසල සමජාතීය ද්‍රවයක් ඕක ඇත්ත. එහෙනම් ඇයි මට මෙතන මාකරි y dash හරි මෙතන x dash වගේ අරගෙන ඒ දෙන්නගේ පීඩන සමාන කරන්න බැරි කියලා අහන්න පුළුවන් නේද කියනම කියහන්න. දැන් අර හිදිච්චලේ ළමයි පොඩක් හිතනවා අම්මට සිරි එහෙම වෙන්න පුළුවන් තමයි නේද කියලා. ඒක හරියට මේ හරි ද්‍රවය ගමන් කරන්නේ නැහැ උඩ ද්‍රවයෙන් ගමන් කරන්නේ. තමයි ඒක සමාන වෙන්නේ නැහැ. නිකන් හිතලා බලුවොත් මේ මෙතන x නම්
අර ඊට වඩා උස තැනකදී h rho g කියලා මෙතන පීඩනය ඇවිල්ලා මෙතන එකතු වෙලා ඉන්නෝනේ. ඒතකොට එහෙම තියෙද්දි px dash to px සමාන වෙන්න බෑ. දැන් මේ පීඩනයට මෙතන h rho g වලින් ඉන්න රසදී වල පීඩනය සමාන වෙන්නේ නැහැ. නිකන් අර තරකානුකූල නැතුව උනත් නිකන් ගණන් හදලා දෙන්නවත් ඉන්න ළමයින්ටවත් ඒ අදහස ගත හැකි එහෙම සමාන නැහැ කියලා. දැන් ෆිසික්ස් වලින් කියන්න ඕන ළමයි ඒක සමානයි වගේ පෙවුනට සමාන නැති වෙන්න හේතුව මේක ළමයි නිසල සමජාතීය ද්‍රවයක් කන්ටිනියුස් වෙලා තියෙනවා. ඒ කියන්නේ කනෙක්ට් වෙලා තියෙනවා. මේක කනෙක්ට් වෙලා තියෙනවා ළමයි උඩින්. උඩින් කනෙක්ට් වෙලා තියෙන්නේ ළමයි අර ගලාගෙන යන ද්‍රවය. යා. දැන් පල්ලෙහා රසදිය නැතුව ද්‍රවයම තිබ්බා නම් උන් අපිට ඔය තර්කේ ගන්න තිබ්බා. ද්‍රවයම සම්පූර්ණයෙන් තිබ්බා නම් පල්ලෙහා රසදිය නැතුව එතකොට මට පුළුවන් මෙතන ජලයෙන් තියෙන්නේ කියලා මැච් එක ගැහුවේ. ඒ කතාව හරි. හැබැයි අර උඩ කන්ටිනියුස් වෙලා තියෙන්නේ නිසල විදිහට නෙමෙයි චලනය වෙන ද්‍රවයක් එක්ක. ඒතකොට මෙතන පිට සමාන නැහැ. අටේ වගේ ගැටලු තියෙන නිසා ඔය x dash කියන තැනයි y dash කියන තැනයි බීම එකම සමාන නැහැ නම. එහෙනම් අපිට ගාන හදන්න සිද්ධ වෙනවා මෙතන මොකක් හරි h එකක් දාගන්න ගානේ උත්තරයකට එකෙන්න බෑ. ඒ කියන්නේ උත්තරේට එන්න r නොයා යුතුයි. හරිද? එතකොට මම මෙතන h1 කියලා දාලා ගාන හදාගෙන ඉන්න අන්තිමට මේ අදාළ එක අවදේශ කරන්න විදිහක තියෙන එක. ඊට අමතරව මට මේ ගානක් හදනකොට බර්නල් ඉක්වේෂන් එක දානවා කියලා අපි බලමු. ඊට කලින් මෙතන පීඩනය අපි p1 එහෙම කියලා ගමු. මෙතන 1 කියන ලක්ෂය කියලා හිතලා එතන පීඩනය p1 කියලා ගමු. මෙතන 2 කියන ලක්ෂය කියලා හිතලා එතන පීඩනය p2 කියලා ගමු. දැන් මට පුළුවන් මෙතන px කියන එක ගන්න ළමයි. මෙතන අහගෙන px කියන එක ගන්න පුළුවන් p1 ධන h rho g. එතන h වලට එන්න ඕනේ h ධන h1. ඒකේ සම්පූර්ණ වශයෙන් වෙනවනේ h ධන h1 වතාවක් rho wg. එතන ජලයේ තියෙන සම්පූර්ණය. py වලට කොහොමද ළමයි එන්නේ? මෙතන පීඩනය එන්නේ p2 ධන h1 rho g. එතන h1 rho wg. මෙතන h1 වතාවක් dg. මෙතන රස d කියලා ගමු. දැන් ওই දෙක සමාන නිසා එක සමාන දෙක කියලා ගත්තා. ගත්තාම p1 ධන ඔක වැඩි කළාම ලියා ගන්න මම h rho wg h1 rho wg මෙතන p2 h rho wg h1d රසදිය g. ඔක දැක්ක ගමන් තේරෙනවා මේක හැබැයි ගියාම රින වෙලා මේ දෙන කැපිලා යනවා කියලා නේ. එතකොට මට ඕනනම් අපි දන්නවා රසදියල ගණන්ත වෙන නිසා මේක හැමතැනම දාමුකෝ මේ p1 මේ p2 මෙහෙට අරගෙන p1 ඍණ p2 සමානයි ළමයි h1d රසදිය g ඍණ h1 rho wg. right? දැන් උදේ පොඩ තියාගමු. මේක 3 කියලා වගේ දාගෙන ඉතාලම වැදගත් සමීකරණයක් අපි ගන්න හදන්න. දැන් අපි සාමාන්‍ය දන්නවා මේ වගේ පීඩන අන්තරයක් ආවම මේක ගොඩක් වෙලාවට බර්නෝලි පැත්තෙන් හදන්න පුළුවන් කාට. ඒ අන්තරයක් ගන්න පුළුවන්. එහෙනම් මම එක කියන ලක්ෂණය දෙක කියන ලක්ෂණය බර්නෝලි දාන්න යනවා. අර එකම අනාකූල රේඛාවට ඔබ දාන නිසා ඔන්න රේඛාව ගත්තා මෙතන විභව ශක්තිය සමානයි බිඳුව කියලා ගත්තා. එතන විභව ශුන්‍ය මට්ටම කියලා ගත්තා. එතන මෙතන පීඩනය සමානයි. sorry. මෙතන බර්නෝලි ඉක්වේෂන් එක මෙතන එකට දානවා. AB කියලා ගත්තොත් එක ලක්ෂණයයි දෙක ලක්ෂණයයි දානවා. දැන් එක ලක්ෂණයට එන්නේ මොනවද? p1 ධන භාගයයි rho වතාවක් v1 වර්ගය. මෙතන වේගය ධන rho gh. එතන වේගෙ ඉන්නේ නැහැ නේ. එකම තිරස් මට්ටමේ නිසා. මෙතෙන්ට දැම්මොත් එන්නේ p2 ධන භාගයයි rho v2 වර්ගය. right? මෙතන මම වේග v2 කියලා එහෙම අරගෙන තියෙන්නේ. right. දැන් අර p1 එකට p2 ගන්න මේක හැමතැනම යමු.
right P1 වෙන P2 ට අරක ආදේශ කරත හැකි කොහොමද H1 D රසදිය G වෙන H1G ගෙලිමිනිට කමුනේ H1G D රසදිය rho W මෙතන rho W ඒ ජලයේ තියෙන ළමයි මේ බිඳුව කියලා ලියලා ඉන්නේ දැන් rho W V2 වර්ගයට V1 වර්ගය දැන් මොකද වෙන්නේ D රසදිය වලට දාන්න පුළුවන් මොකක්ද රසදිය වලට දාන්න අපි දන්නවද සාපේක්ෂ ඝනත්වය දන්නවා නම් ඒ සාපේක්ෂ ඝනත්වයේ වතාවක් අපි හිතමු x වතාවක් rho w කියලා ලියුව හැකියි ළමයි. අය අපිට දුන්නේ සාපේක්ෂ ඝනත්වය කොහොමද ගන්නෙ? එහෙම ලියුවහම පොඩි වාසියකුත් වෙන එක. rho w ට rho w ට rho w කැපෙන. එතකොට මොකද ඉතුරු වෙන්නේ? h1g x ඍණ 1 භාගයයි v2 වර්ගයට v1 වර්ගිලා. right දැන් ගාන ගොඩාක් දේවල් ඉවරයි මෙතන 13.6 දැම්මම 13.6 කඩු කරාම වැඩි හරි h1 කියන්නේ මේ උස 22 නෙමෙයි g කියන්නේ 10 ඒකත් හරි දැන් අර v2 v1 අතර සම්බන්ධයක් අපිට ගන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ ටික දාගන්න මම බෝඩ් එක මහන්න සිද්ධ වෙනවා කොහොමද මේක සම්බන්ධ කරන්නේ ප්‍රවේගය හොයාගන්න ඕනේ මේ ඔක්කොම ගන්නවා මම හොඳ වීඩියෝ වැඩි යනවා කට්ටිය තේරෙනවා රයිට් මේ සමීකරණ අන්තිමට අපිට වැදගත් අන්තිමටම කොහොමද මේ V1 V2 අතර සම්බන්ධයක් ගන්නෙ
A1 V1 සමානයි A2 V2. A1 V1 සමානයි A2 V2. A1 කියන්නේ ළමයි 5 වතාවක් අරයට ගන්න ඕනේ 6. අන්න එතනදී ළමයි අර සෙන්ටිමීටර මීටර කරලා ආදේශ කරන්න ඕනේ එහා පැත්තේ සෙන්ටිමීටර ඇවිල්ලා කැපිලා යනවා. V1 වර්ගය. A2 කියන්නේ 5 වතාවක් 3 වර්ගය V2 වර්ගය. දැන් මේක මේ මෙතන අරගෙන බෙදමුකෝ. අපෙන් අහන්නේ V1 ද V2 ද ලා. ගානේ අහන්නේ තප්පරේ කියලා එක කෙනෙක් උත්තර කළා එතන ආදේශ කරනවා. එතකොට මොකක් හරි කරලා නැහැ. දැන් අපි V2 උත්තර කරනවා. V2 උත්තර කරාම මේ 6 වර්ග බෙදීම 3 වර්ග වෙනවනේ. දැන් මොකද වෙන්නේ? දෙකේ වර්ගය V1 වර්ගය V2 වර්ගය. වර්ගය හැමතැන ගියාම 2යි V1 වතා සමානයි V2 වෙනවා. ඒක අදිශ කරන මෙතන. මොකක්ද ආවේ අපිට? h1g x වෙන 1යි භාගයයි V2 වර්ගය ඊට V1 වර්ගය. දැන් මොකද වෙන්නේ මේක මෙහාට ගියාම 2යි h1g x වෙන 1යි V2 වලට 2යි V වල වර්ගය කිව්වම ළමයි 2 වර්ගය 4යි. V1 වර්ගය. right? දැන් ගොඩාක් දේවල් ඉවර ළමයි ගන්න. මෙතන 3යි කියලා එනවා. 2යි h1g x වෙන 1යි. දැන් හරි වැඩි යනවා නේද? 7 වෙලා යනවා වැඩි. 2යි h1 වලට කොහොමද එන්නේ? h1 කියන දේ අතර පරතරය 22 සෙන්ටිමීටර. ළමයි එතනදී අර සෙන්ටිමීටර කියන ආදේශ කරනවා. කැපිලා යන්නේ නැහැ කොහෙද? g කියන්නේ 10යි. x වෙන එක කියන්නේ x කියලා අපි ගත්තේ ළමයි අර සාපේක්ෂ ඝනත්වය 13.6. right 13.6න් එකක් අඩු කරාම 12.6යි. මෙතන එක 10 කැපුණාම 10 රින් 1යි. ඒ 10 රින් එක මෙහාට දැම්මොත් 2.2යි. 2.2 දෙකකින් වැඩි කරොත් 4.4යි. ඒක පොඩි පොඩි වැඩ. මේක 12.6යි. මෙතන V1 තියෙන්න ඕනේ. 3යි V1 වර්ගය. 3ෙන් කැපුණොත් 4යි 2යි. මේ දෙක ගුණ කරලා වර්ගමූලය ගන්න තියෙන්නේ. 4.2 4.2කින් වැඩි කරන්න ඕනේ. වැඩි කරලා වර්ගමූලය ගන්න ඕනේ. right 4.2 4.4 වැඩි කිරීම 4.2 කියන ළමයි 18.48යි. ඒකේ වර්ගමූලය ගත්තාම 18.48 වර්ගමූලය ගත්තාම එනවා 4.3. ms විනේ. ළමයි මේ V1 ගත්තා කියන්නේ ගානේ උත්තරේ ගත්තා කියන එක නෙවෙයි. දැන් මේක වැඩක් නැහැ මේක මම ඉස්සරහට ලියාගත්තනේ. මේ ගානේ උත්තරේ නෙවෙයි තමයි ආවේ මෙතන වේගය. V1 වල වේගය. ඒ කියන්නේ මෙතන පොඩි ගැට්ටක් ලා තියෙනවා. මෙතන V2 තිබ්බේ. V2 වල වේගය ආවේ. right අපිට ආවේ ළමයි V2 වල දැන් V2 වල වේගය ආවනම් වේගය නෙමෙයි අපෙන් අහන්න තිබ්බේ තප්පරයකට යන පරිමාව. කොහොමද ඒක හොයන්නේ? ළමයි තප්පරයකට ගලා යන පරිමාව අපිට හොයන්න පුළුවන් හරි සරලව. Q සමාන AV. A කියන්නේ කවුද? පරස්පර වර්ගඵලය. 5 වතාවක් 3 වර්ගය. අන්න එතනදී තමයි වර්ග සෙන්ටිමීටර මීටර කරලා ආදේශ කරන්න පුළුවන් සම්බන්ධයක වලින් ගන්න. වේගයට දාන්න ඕන 4.3. ආයෙත් 3.1.4යි 9යි 4.3යි වැඩි කරලා මෙතන ඒක කියනවා බලන්න ඒකක දන්නති කී දෙනෙක් ඉන්නවද කියලා 3.1.4 වැඩි කරන්න ඕනේ. 9ෙන් වැඩි කරන්න ඕනේ. 4.3 උත්තර එනවා 121ක් කියන තප්පරයකට. 121.5යි ඝන මීටර තප්පරය. ළමයි ඔන්න ගාන ඉවර කරා. ලේසි කියලා පෙවුනට ගාන ලේසි නෑ නේ. ටිකක් තියෙනවා හරබර විදිහට යොස් කරන්න. දාගන්න බෑ.
කවුද? ගාන ටිකක් හොඳයි. ගොඩක් ළමයිට ගැටලුකාරී තත්ත්ව තියෙන තියෙන ප්‍රශ්න හදනකොට. ඊළඟ මාතෘකාව ක්‍රිකට් පන්දුවක යතිර ගැල්ලා ක්‍රිකට් පන්දුවක දෝලණය වීම පැහැදිලි කිරීම. ක්‍රිකට් පන්දුවක් දෝලණය වීම පැහැදිලි. රයිට් ළමයි. දැන් ඔයගොල්ලෝ දැන් නැති ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන තරමක් වේගෙන් පන්දු යවන මම ක්‍රීඩාව වෙච්ච කලින් ළමයි ලෙදර් ගහන කට්ටිය පොඩ්ඩක් මැච් බලනවා ඇති කට්ටියනේ. ක්‍රිකට් ක්‍රීඩාව කරන කට්ටිය දන්නවා දැන් අර වේගෙන් පන්දු දාන ගොල් ඕවර් දෙක තුනේ සාමාන්‍යයෙන් දාන ඉතාමත්ම හයියෙන් පන්දු දාන කට්ටිය කියලා ටීම් එකේ ඉන්න වේගෙම දානවා. දැන් දාද්දී මුලදී උගල දැකලා පොලේ යන නිකන් මෙහෙම කොහොම කැපෙනවා. මාළිගේ පොල ගත්තා කොහොම කැපෙනවා. අනිත් පැත්තට කැපෙනවා. එහෙම එක පැත්තට කැපෙනවා. ඒතරට බැට්මන් කොච්චර දක්ෂ වුණත් ළමයි අර ඒ කැපිල්ල හොයා ගන්න අමාරු වෙන එකට වගේ විකට් යන අවස්ථා මොකටද තියෙනවා. හොඳම දක්ෂම ක්‍රීඩක. නමුත් ඕක ඕවර් 3-4යි වෙන්නේ කොහොමද වෙන්නේ? අපි දැකලාදී ඒ පන්දුව දුන්න ගමන් ඒගොල්ලෝ බෝලේ අරගෙන මෙහෙම එක එක තැන්වල ඒක අතුල්ලන. ඒක ඒගොල්ලෝ අර තියෙන කැසිලක් වගේ එක යාවා ගැනීම සඳහා කරන දෙයක් නෙවෙයි ළමයි. ඒක අර එක එක පැති වල අතුල්ල කරනවා නෙමෙයි. කට්ටියම කතා වෙලා ඒක එක පැත්තට තීරණය කරනවා දැන් අර. ඔක අර සීමරේ කියලා එකක් තියෙනවා මේ පන්දුව තියෙනවා. මේ තියෙන බෝලේ නැහැ. අපතර අදිද්‍ය දීපොන නිසා මේ තියෙන බෝලේ ඒ බෝලේ වුණාම සීම දෙක තුනක් තියෙනවා. රයිට්? දැන් ඒගොල්ලෝ කට්ටියව කතා වෙලා එක පැත්තක් අතුල්ලනවා. ඒගොල්ලෝ අර කෙලෙහෙම ගාලා එහෙම අතුල්ලනවා දැකලා තියෙන්නේ. එතකොට අනිත් එක්කෙනා බෝලේ අරන් අහන්නේ කොයි පැත්තද තිල්ලුවේ කියලා එහෙම අහන්නේ. රයිට්? කොයි පැත්තද තිල්ලුවේ කියලා එහෙම අහන්නේ. ඒගොල්ලෝ ඔය තියෙන අර මාක් වලින් මෙතන තියෙන බැච් එකකින් මාක් එකකින් හරි හොයාගන්න කට්ටිය මුලින්ම කතා කරලා මේ පැත්ත අතුල්ලන්න. නැත්නම් හැමදාම මේගොල්ලෝ එක පැත්තක් අතුල්ලනවා නම් ඒත් ගැටලුවක් නැහැ නේද? එතකොට ඒගොල්ලෝ ඔක්කොම කතා වෙලා ඒ පැත්ත අතුල්ලනවා. දැන් ඕක අතුල්ලම වෙන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. අතුල්ලලා එහෙම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේක එක පැත්තක් කඩතුරු කිරීම. මුලින්ම දෙපැත්තම සුපටයි. සුදුයි නෙමෙයි මේ දැක සුපටයි කියන්නේ. දැන් සුපට නිසා ළමයි මොකද වෙන්නේ? මෙහෙම එනවා පන්දුව වාතය ඔන්නෝම යනවා. මේ පැත්තේවත් ලොකු මේකක් වෙන්නේ නැහැ. අපි හිතමු පන්දුව උඩට යන්නේ කියලානේ මේ පැත්තට ජව් එකක් කියලානේ. දෙපැත්තම එක විදිහයි කිසිම වෙනසක් නැහැ.
ඔගොල්ලෝ දන්නවා එතකොට මෙතන sorry මම කියදෙන්නේ නැහැ. මේ අර පන්දුව පීඩනයක් තියෙනවා ළමයි ඒ අදාළ ලක්ෂයේ බලයක් ඇති වෙනවා. අර මේ පැත්තෙත් ඒ වර්ග බලයක තියෙනවා ඒ සයිස්ම බලයක් ඇති වෙනවා කිසිම දෝලනයකට තුඩ දෙන්නේ නැහැ බෝලේ. කෙලින්ම සරල රේඛීයව කිසිම ප්‍රශ්න නැතුව ගමන් කරනවා දෙපැත්තම සුමටයි. right කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ බෝලේ කෙලින්ම ගමන් කරනවා. මම මේ පල්ලෙහා අදින්න අදාළ සිදුවීම මොකද වෙන්නේ කියලා අතර පැහැදිලි කරනවා. දෙපැත්තම සුබට නම් කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ බෝලේ කෙලින්ම හොඳටම යනවා. දැන් හිතන්න තමයි මම ඔය බෝලේ අරගෙන එක පැත්තක් කටුතොළු කරනවා. මම මේ පැත්තට යන එක දාන්න ලීසි මට එක විස්තර කිරීම සඳහා පන්දුව කිසිම ප්‍රශ්නයක් නැති ඉස්සර කරනවා. ඒතර මේකේ පන්දුව මෙහෙට ඇවිල්ලා තියෙනවා right ඊළඟට දැන් පන්දුව පොඩක් එක පැත්තම කඩතොළු කරනවා. කොහොමද කඩතොළු කරන්නේ? මේ පැත්තේ අර ඒගොල්ලෝ අතුල්ලා බලාපොරොත්තු වෙන නෝම කඩතොළු කිරීම. එක පැත්තක් විතර. right? ඒතර මේ පැත්ත රළුයි. මේ පැත්ත සුමටයි. දැන් ඔය රළු සහ සුමට ගතිය නිසා මොකද වෙන්නේ ළමයි? මේ හාපු අනාකූල රේඛ ඔන්න ඔහොම යනවා. අර කලින් විදිහම කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේ අනාකූල රේඛ ඒ විදිහටම තමයි. right ළමයි? එතකොට මේ බෝලයන් එතකොට අනාකූල රේඛ ගන්න විතර ළමයි. දැන් අර මේ පැත්තේ ඉඳන් යන අනාකූල රේඛාවකට ලේසි නෑ වැඩි. මේක ඔස්සේ ගිහිල්ලා ඔහොම මේ පාර දිගේ ගිහිල්ලා ටිකක් වැඩිපුර දුර ගිහිල්ලා එන්න තියෙනවා. right? දැන් මේක දිගේ එනවා මේ ඇවිල්ලා අනාකූල රේඛාව ඔස්සේ ගිහිල්ලා මෙහෙට යනවා. මේකත් එහෙම. right? ඒවට තේරුණා දන්නේ මේ පැත්තේ අනාකූල රේඛ ළඟින් පිහිටනවා. දැන් ළඟින් පිහිටුවාම ළමයි ඔයගොල්ලෝ දන්න එක වේගය වැඩි අදහසක් තියෙනවා. මෙතන පරතරයට වඩා මේ පරතරය අඩුයි. ඒකටත් වඩා පඩ කිව්වෙත් මෙන්න මෙහෙම. මෙයා මේ දුරක් ගිහිලා තමයි මෙතෙන් දෙන්නේ. මෙයා මේ ගොඩාක් දුර ගමන් කරලා තමයි එතෙන් දෙන්නේ. උතර අන්තිමට එකම වේගය එන නිසා මෙයා වැඩි දුරක් ගමන් කරලා එතෙන් දෙනකොට මෙයාගේ වේගය වැඩි. ඔයගොල්ලෝ දන්නවා බර්නෝලි ඉක්වේෂන් එකට එකම තිරස් මට්ටමක් ගත්තොත් පීඩන භාගයේ රෝ v වර්ගය විතර ළමයි බලපාන්නේ. ඒතර කොහේ හරි වේගය වැඩි කියන්නේ පීඩනේ අඩුයි කියන අදහස. දැන් මොකද වෙන්නේ? මෙතන වේගය වැඩි. කාගේද වේගය වැඩි? වායුවේ. ඒතර පීඩනය මොකද වෙන්නේ? මෙයාගේ පීඩනය අඩුයි. මේ F1 කියන එක අඩුයි. මේ පැත්තේ කලින් තිබ්බා වගේ මේ කියලා බලයක් තියෙනවා. ඒක වඩා වැඩි. F වැඩි පීඩනය පැත්තේ පීඩනය අඩු නිසා බලයත් අඩුයි. ඒ තීව්‍රතාවක් කියන්නේ. මෙතනත් පීඩනය අඩු නිසා පීඩනය වැඩි නිසා බලය වැඩි. ඒතර මොකද වෙන්නේ? F පැත්තට බලයක් වැඩිපුර තියෙනවා. දැන් බලයක් වැඩිපුර තියෙනකොට මොකද වෙන්නේ ළමයි? බෝලේ ඒ රළු පැත්තට හැරෙනවා. දැන් අපි ඉස්සරහට යමු බෝලයක් නම් මේ පැත්ත රළුයි. මේ කියන තරම මේක බලදු වෙන්නේ නැහැ. ටිකයි බලදු වෙන්නේ. ඒ පැත්තට බෝලේ මෙහෙම ස්විම් වෙනවා. රළු පැත්තට සුමට පැත්තට නෙමෙයි. තේරෙනවද? රළු පැත්තට බෝලේ මෙහෙම ස්විම් වෙනවා. එතකොට මොකද කරන්නේ? පන්තියවන්නේ කැවිලා මේ normal සුමටව දීප විදිය පන්තියවන්නේ කියලා මෙහෙම සිරස්ස බෝලේ සිත් කරන්නේ. දැන් පළවෙනි පන්දු වාරය අරගෙන යා හොඳට එක පැත්තක් අතුල්ලා බෝලේ දාන්න කියලා හොඳට දෙකලා පිළිවෙලට වෙන්නදලා බෝලේ දාන්න. දැන් හිතන්න මේ පැත්ත රළුයි. එහෙනම් බෝලේ දැම්මම බෝලේ මෙහෙම දැම්මම බෝලේ මේ පැත්තට ස්විප් වෙනවා. ඒක අර පන්දු යන්නගේ බෝලේ කැරකිල්ල එහෙම බලපානවා. කොහරි අතර ස්විප් වෙනවා. හිතන්න පන්දු යන්න බැට්මන් ලෞකික අංකකේ බැට්. ඒක මාලික බෝල් කරන්නේ. ඒක බෝල හතරටම ගහනවා. හතරක් ගහනවා.
අර පස්වෙනි බෝලේ කරන්න පුළුවන් ළමයි ඇත්ත මාරු කරනවා. මාරු කරලා බෝලේ දානවා. විරාත් බෝලේ ගහන්නේ. මෙහෙම දැම්මහම පරිවේ බෝල හතර මෙහෙට ස්විම් වෙනවා. ඒ ස්විම් වුණාට බෝලේ ගහනවා හතරේ හතර. ටැලන්ට් එක ගහනවා. දැන් මොකද වෙන්නේ? පස්වෙනි බෝල දාන්න ළමයියා රළු පැත්ත අනිත් පැත්ත හරවලා දානවා. දැන් අර බෝල හතරක්ම හුරුවේ. බෝලේ දැන් මේ පැත්තට ආව හතරක් කියලා හිතනවා කලින් මෙහෙම ස්විම් වුණා මේ පැත්තට හතරක්. යාර ඒ මේ එකට දක්ෂ වුණත් මේ මේකට යාගේ බැට් එක යන්නේ මේ පැත්තට ස්විම් වෙන්නේ. මෙහෙම එතන හිතන්න. දැන් ඔය පත්තු මුලින්ම හතරම දැම්මේ මෙහෙට. හිතන්න කොහොමම වගේ හතරක් වැටෙන්නේ කියන්නේ. හැබැයි දැන් යා රළු පැත්ත මේ රළු පැත්ත. දැන් යා රළු පැත්ත අනිත් පැත්ත හරවලා බෝල දානවා. මේ පුරටලම බෝල දානවා. දැන් රළු පැත්ත මාරු කරලා බෝල දැම්මොත් දැන් මොකද වෙන්නේ? දැන් බෝල ළමයි ස්විම් වෙන්නේ මෙහාට. තේරෙනවද අර බැට් එක තියෙන්නේ මේ හරිය කියලා හිතන්න. ඒ හරියදර කලින් බැට් එක පහර දෙද්දි බෝල තිබ්බේ මෙහෙ. දැන් බැට් එක පහර දෙද්දි මෙහෙ. යා අර ඒ ෂොට් එක ප්ලේ කරද්දි බෝල මෙහෙ ඇවිල්ලා විකට් එක කරනවා දැන් නැත්නම් ඕන තරම්. ඒක තමයි හේතුව. අර යා පන්දු දෙකක් විතර දාලා එක පැත්තට අනිත් බෝල පිටට දානවා. අර උරු පැත්තට අරකට ගිහලා ගහනවා අපු බෝල දෙකට කැපිලා. ඒක අර පේන්නේ නැහැ නම 140 විතර වේගකින් එනවා කියලා සෑහෙන වේගකින් එනවා. ඕක තමයි බෝලයක් ෆාස්ට් බෝලර් කෙනෙක් දෝරණය කරන හැටි. නමුත් තමයි විශේෂම කතාව තමයි මේක වැඩි හොඳට වැඩ කරගෙන යන්න නම් එක පැත්තයි රළු වෙන්න ඕනේ. දෙපැත්තම රළු වෙලා හරියන්නේ නැහැ. දෙපැත්තම රළු වුණොත් අර වගේ බලදිව සමානලා වැඩේ වැඩක් නැතිලා යනවා. එතකොට පන්දු යවන්නාගේ දක්ෂතාවය තියෙනවනේ පුළුවන් තරම් ස්විම් කරගන්න මුල් ටිකේ. ඒ මුල් ටිකේ එක පැත්තක් කොහොම ස්විම් ඉල්ලම. එතකොට මොකද කරන්නේ? බැට් බෝල් කරන්නේ පළවෙනි පන්දු වර බලන්න උඩදී ගහනකොට උඩ ගහන්නේ මේ හදන්න බැට් බෝල් බිම දිගේ ගහන. ඇයි? අර ඒක බිම දිගේ ගෑවි වැඩි යනකොට මේ පැත්තට රළු වෙනවා. ඒගොල්ලෝ ටක්කල් රණු කරගන්න උත්සාහ කරනවා. ඒතර බැට්මන් ටක්කල් රණු කරගත්තාම බෝලේ ස්විම් වෙන්නේ නැහැ. අර ස්විම් වීම නිසා ඇතිවෙන ප්‍රශ්න ටික නැති වෙනවා. ඒක තමයි මේ බැට්මන්ගේ පැත්තෙන් යා කරන අවස්ථාව. කොහොමද පන්දු ආර හතරක් විතර යනකම් බෝලේ ස්විම් වෙනවා. අර බෝලේ ගහලා කරනවා. රයිට්? මේක දාගන්න පන්දුව අර දෝරණය වීම ගැන කිව්වා. පොඩ්ඩක් ලියන්න. යන වේග පන්දු යවන්නේ අතින් ගිලිහෙන පන්දුව. අතින් ගිලිහෙන පන්දුව වාතය තුලින් වේගෙන් ඇදී යන විට උපදැමූ පැත්තට වඩා වැඩි වේගකින් රළු පැත්තේ වාතය වැඩි වේගකින් රළු පැත්තේ වාතය ගමන් කරනවා. එම නිසා රළු පැත්තේ පීඩනය අඩු වී රළු පැත්තෙන් ඇතිවන බලය වැඩි වේ. පීඩනය අඩු වී බලය අඩු වේ. එම නිසා පන්දුව රළු පැත්තට දෝරන්නේ. right. ටකා රළු පැත්තට දාගන්න බෑ. right. දැන් ඔය ස්විමර්ස්ලා කරන දේනේ. ඕක තමයි අර ඔයගොල්ලෝ දැකලා තියෙන රුවන් කුලසේකර එහෙම ගොඩාක්ම හයියෙන් දාන්නේ නමුත් ටිකක් ස්විම් බල් දෙවන්න වෙනවා. මේක පුළුවන් තරම් හයියෙන් වෙන තරමට වෙඩිය හොඳට වෙනවා. පත් වෙලා එනවා හොඳට. හැබැයි රුවන් කුලසේකර 120කට 30කට වගේ දාන්නේ. හැබැයි යක් බෝලේ ස්විම් වෙනවා. අර යා බෝලේ දාන ගමන් තමයි පන්දුවක් කරනවා. එතන පොඩි chance එකක් ගන්නවා. මොකද්ද කියලා දැන් කියලා දෙන්න. ඒකයි මේ කියලා දෙන්නේ රුවන් කුලසේකරගේ දක්ෂතාවය නෙවෙයි මේ දඟ පන්දුව වගේ දක්ෂතාවය. right මේක ඇති වෙලාව අහනවා දැන් ඔන්න දඟපන්දු යවන්න right දඟපන්දු යවන්නේ තමන්ගේ පන්දුව රැගෙන අර වගේම සීමරේ තියෙනවා දඟපන්දුව මෙහෙම රොටේට් කරනවා ඒකනේ දඟපන්දු යවන්නේ කියන්නේ
පන්දු දානකම රොටේට් කරන ඉස්සරහට පන්දු විසිට කරන්නේ. එයා පන්දු එක රොටේට් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් ටික වෙලාවක් ගියාම ළමයි දඟපන්දු යන පළවෙනි ඕවරේ පන්දු දාන්නේ නැහැ තාම. දඟ මුල්ල හරිය පාස් බෝලර්ස් කෙනෙක් කරා වැඩි ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ස්පින් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඕවර් 10ක් විතර ගියාම එක්කින් තරගය නම් 20 එකක් නම් 7 වෙනි ඕවරේ වගේ ගෙන්න ගන්න. එතකොට ගෙන්නගෙන දැන් මේ පන්දු වලට පන්දු දානකොට මේක කරකවමු. ඒ කරකවද්දි චුට්ටක් දෝලණය වීමක් තියෙනවා පොඩි එකක්. අර වැටිලා ටර්න් වෙන එක ගැන නෙමෙයි මේ කියන්නේ චුට්ටක් යනකොට පොඩි දෝලනයක් ගන්න පුළුවන් chance එකක් තියෙනවා. අර ක්‍රිකට් බල්ලා ගෙන්න දැකලාදී පන්දුව පෙන්නද්දී ඔන්නෝම උඩු ගෝලිය ඔන්නෝම පෙන්නනවා ඒ ස්පින් කෙනෙක්. ඒ වෙන්නේ ළමයි දැන් මේක ඉස්සරහට යනකොට අර අනාකූල රේඛ ඔන්නෝම එනවා. right? හැබැයි මේ පැත්තේ අනාකූල රේඛ ළඟින් පීනවනේ චුට්ටක්. ඒකත් තියෙනවා. මෙන්න මේක හේතු. හේතුව ළමයි දැන් මේ හරියේ වාතය එයාගේ තියෙන වීජයට අමතරව බෝඩි විසින් අර සපෝට් එකක් දෙනවා වාතය කරකවන්න. ඒතර මේ හරියේ වාතය වැඩි. එහෙමද? වේගය වැඩි. වේගය වැඩි නම් අර P1 භාගය ρ v වර්ගය කියලා හිතුවොත් එහෙම නියතයක්නේ. වේගය වැඩි නම් ළමයි පීඩනය අඩුයි. පීඩන අඩුයි කියන ඒ පීඩනෙන් ඇතිවන බලයත් අඩුයි. දැන් මේ පැත්තේ එහෙම වෙනසක් නෑ අර කලින් වගේ බලයක් තියෙනවා. අර වේගෙත් එක්ක බලපානවා. මොකද වෙන්නේ? F1 අඩුයි ළම. F1 අඩුයි F2 ට වඩා. sorry F2 වඩා. මොකද වෙන්නේ? එහෙනම් මේ දඟපන්දේ වටේ පොලේ යම්තාක් දුරකට දෝලණය වීමක් සිදුවෙනවා. චුට්ටක් කරනවා. වෙදිනේ උට්ටක් කරනවා. එයා වගේ අර නිකන් මෙහෙම ගොඩක් ස්විම් වෙන්නේ නෑ. සමහරලාට ළමයි අර පන්දු වන්නට පුළුවන් ඉතාලම හොඳ දක්ෂ පන්දු වන්නට සෑහෙන සෙන්ටිමීටර් අඟල් 3-4ක් වුණත් කරපන්න පුළුවන්. යාට මේ සෙන්ටිමීටර් 3-2යි පොඩි පොඩි කරනවා. ඒතකොට අර බැට්මන්ගේ දෝලණය වීම කියන එකකින් ලොකු වාසියක් ගන්න බෑ. යා අර පන්දුව වැටිලා කැරකීමෙන් තමයි ගොඩක් ලාට විකට් එක ගන්න chance ගන්න. ඒගොල්ලෝ කරන්නේ අර අතිමිතික වැඩ කරලා ඒව ප්‍රෙසිෂන් කට දාලා ඒක ඒගොල්ලෝගේ දක්ෂතාවය. මේක යාට දඟපන්දය වන්න. ඊළඟ වාක්‍ය ක්‍රිකට් පන්දුවක් භ්‍රමණය කරමින් ක්‍රිකට් පන්දුවක් භ්‍රමණය කරමින් ඉදිරියට යන විට පන්දුවේ එක් පසක පවතින අනාකූල රේඛාවල වේගයේ වැඩිවීමත් අනෙක් පස වේගය අඩුවීමත් නිසා පන්දුවේ දෙපස පීඩන අතරක් ඇති වී ඒ දිශාවකට හැරගීමක් සිදු වේ. ඒකට අගා දාගන්න. right? ඔකේ දාගන්න අපිට අගා අපි අද දවසට මෙතන නවත්තන්න කියලා වෙනුවේ. right? ගුවන්යානයේ චරිතය ගැන කතා කරන්න තියෙනවා. අපි ගානකුත් හද මේවා කතා කරලා. right? අද ඔය යාගම ඔයගොල්ලෝ right.
යන ගානක් ගවනවා. ගුවන් යානයක වේගය නිර්ණය කිරීම සඳහා ගුවන් යානයක වේගය නිර්ණය කිරීම සඳහා උපකරණයන් මගින් පිටොට් නාලය කියලා තියෙන ළමයි යෝක මේ මම ඔයගලන්ට කියලා දෙන්නම්කෝ. ගුවන් යානයේ වේගයට අනුරූප ද්‍රව මට්ටම් වෙනසක් දක්වා ඇත. ද්‍රවයේ ඝනත්වය 800ක් හා වාතයේ ඝනත්වය 1ක් නම් ගුවන් යානයේ ගමන් කරන වේගය සොයන්න. ගුවන් යානය ගමන් කරන වේගය සොයන්න. තමයි උකට පොඩ්ඩක් ඉගෙන ගන්න කතාවකුත් තියෙනවා. නමුත් අර ගාන හදන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ. රූපයක් වෙන හේතු දීලා තියෙනවා ළමයි. right එළිය දෙනවා ඔන්න හොඳට දැක්කේ දෙන රූපේ මේ දිහාට එන වාතයේ බින්ද එකේ දිශාව දීලා තියෙනවා right මේක විදේශ පහයි right ද්‍රව මට්ටම් අතර වෙනස 0.5යි පොත් try එකක් දෙන්න බා මේකේ තේරුම් ගන්න මේ හැමතැනම වාදය තියෙනවා මෙතන තියෙන ඉසල වාදය මෙතන වාදය තියෙනවා right පොත් try එකක් දෙන්න බා Ini dia akan kepada hantar kan? Baik. Maka dalam මේ ද්‍රවයේ ඝනත්වය 800යි. ඒක රෝ 1 කියලා ගමු කොටේ. වාතයේ ඝනත්වය රෝ 2 කියලා ගමු. නැත්නම් රෝ නෝට් වගේ කියලා ගමු. ඒක එකයි. ළමයි අපි දන්න පළවෙනි කතාව අර ඉස්සෙල්ලා ගානේ වගේම මෙතන x කියලා ගත්තොත් මෙතන y කියලා ගත්තොත් මෙතනයි b ට සමානයි. දැන් මෙතන b එක කොහොමද දෙන්නේ? මෙතන b නේ ළමයි මේක එතන බීන්නේ ඉන්නේ තමයි මෙතන බීන්නේ දන H rho G නේ මෙතන බීන්නේ දන P එක කියලා ගමු P එක දන H rho G තමයි එන්නේ මෙතෙන්ට එතකොට එතනදී EX එනවා PX එනවා ළමයි P1 දන මේක H කියලා ගමුකෝ නිකන් හිතලා rho G H එතන rho not H rho G දන 0.5යි මේක අපි H2 කියලා දරට හදලා පස්සේ ආදේශ කරමු H2 rho 1 වතාවක් G Py කියන්නේ කවුද මෙතන P1 අපි P1 කියලා P2 කියලා ගමු P2 දන තමයි ඊතරර වාතයේ බරින් ඇති වෙන P එක තමයි ඇති වෙන්නේ එතකොට H දන H1 H2 rho 1 rho not G rho not G දැන් ඉතින් සමානයි නේද එකම මට්ටමේ P ඉන්න සමානතාවය ඉන්න සමානයි එහෙනම් මොකද වෙන්නේ P1 දන H rho not G දන H2 rho 1 G සමානයි P2 දන H දන H2 rho not G දැන් මොකද වෙන්නේ ළමයි P2 ට P2 කැපෙන්නේ sorry P2 ට P2 කැපෙන්නේ P1 ට P2 කියලා මෙහෙට ගත්ත හැකි අපි දන්නවා rho 1 විශාලයි නේ rho 1 විශාල නිසා අරක වේදතර ගමු එතකොට H rho not G දන H2 rho 1 G
අරක මෙහාට ගත්තොත් ඍණ h ධන h2 rho naught g p2 ඍණ p1. දැන් මේ h rho g ට මෙතන මේ h එක හින්දා තියෙන rho g කැපිටල්. h2 වතාවක් g එළියට ගත්තාම rho 1 ට rho naught කියලා එනවනේ. right. දැන් ළමයි ඔතන දැන් ඇප්ලිකේෂන් කරන්න පුළුවන්. මෙතන 801යි නේ. අප්ලිකේට් කරමු. h2 කියන්නේ මේක දශම මීටර්. rho කියන්නේ 10යි. rho 1 කියන්නේ මෙහායි ගණන්තේ 800යි. rho naught කියන්නේ 1යි. මෙතන පහ වතාවක් 799 කියලා එන්නේ. උනාය සුළු කළාම ගමුකෝ. 800 5ක් 9 4000යි. 4000 පහ කඩු කරාම 3995යි. ඔය තමයි එතකොට ළමයි ඊළඟට අපිට තියෙන කතාව තමයි right ඊළඟට අපිට තියෙන කතාව දැන් ওই P2 රිට P1 හොයාගැනීමේ තව සිද්ධියක්. දැන් සමහර අපි දන්නවා මේ P1 වෙනසක් ආව ගමන් බර්නූලි පැත්තට තමයි යන්න හදන්නේ වැඩි කියන්නේ. එහෙනම් මොකද කරන්නේ 1 ලක්ෂයකයි 2 ලක්ෂයකයි බර්නූලි මූලධර්ම දාන්න. කොහොමද දෙන්නේ P1 එතන විභව ශක්තිය මට්ටම මේකම කියලා ගන්නවා. මේක විභව ශක්තිය බිඳුව කියලා තැන. විභව ශක්තිය සමාන බිඳුවට තැන P1 දාන භාගයයි rho v1 වර්ගය. ඊට සතියට මොකද වෙන්නේ ළමයි? P2 දාන ළමයි තරම් නිසල වාදයේ තියෙන මේ වාදයේ මෙතන යන්න තියෙන මෙතන නිතරයි වාදය. දැන් මොකද වෙන්නේ? P2 ඍණ P1 අවශ්‍ය P1 එහා පැත්තට ගියාම භාගයේ rho v1 වර්ගය සමාන P2 ඍණ P1. දැන් මෙතන 3999 දෙන්නේ. මෙතන rho කියන්නේ කවුද ළමයි? මේ දැන් මේ වාතයේද. එතන භාගයයි වාතයේ එකයි. v1 කියන්නේ මෙතන වේගය. ඒක තමයි අපිට හොයන්න කියලා තිබ්බේ. මෙතන 3995. දැන් මේක හැමතැනම ගියම වර්ගමූලය බවට වර්ග 3995 දෙකකින් වැඩි වෙනවා. දැන් 3995 දෙකකින් වැඩි වෙනවා බිංදුව එකක් ඉතුරුයි 9යි එකක් ඉතුරුයි 18යි එකක් ඉතුරුයි 3යි 7. වර්ගය හැමතැනම ගියම වර්ගමූල 7990යි. 7990 වර්ගමූල එනවා ළමයි 88.54යි ms විදිහට. අපි එතනින් ඒ ගැටලුවත් අවසන් වෙනවා. ටාකල් ලියා ගන්න ළමයි.